समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්තුන් කවුරුත් සූදානම් වන්නේ බොහොම කාලයකට වතාවක් ලෝකෙට පහළ වෙන දුර්ලභ උප්පත්තියක් ඇති, දුර්ලභ වටහා ගැනීමේ ඥාන පරාසයක් ඇති ලෝතුරු බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් විදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට වෙන විශේෂ සටහනක් දාලා තියෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව විග්‍රහ කරන්න කියලා. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව විග්‍රහ කරනවා කියන එක ඇත්තටම බුද්ධ ශාසනයම විස්තර කරන්න පුළුවන් කතාවක් ඉතින්. මොකද බුදුරණන් වහන්සේ අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කිය මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් දුකක් කියන එක පෙන්නලා එක පාට මේ ඔක්කොම ටික හකුලවන එක තැනකට සංකිට්ඨේන කියලා. සංකිට්ඨේන කියන්නේ හකුලවල කිව්වහම පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකත් මේ සසර කියලා කියනවනේ අපි එකකට. මේ සසර කියලා කියන්නේ වෙන මොකක් අමුතු එකකට නෙමෙයි. අවිච්ඡින්නව යන නැත්නම් කන්ටිනියු වෙවි යන එහෙම කොහොමද තේරෙනවා? කන්ටිනියු වෙවි යන ස්කන්ධ වල හට ගැනීමක්. කියන්නේ දැන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පහකින් මේ සත්‍යය හැදිලා ඉන්නේ. දන්නවද එහෙම එක? එහෙම එකක් දන්නුනාට ඒ ගැන තේරුමක් නැහැ නේද? කියන්නේ මේක වටහා ගන්න ඕනේ. මොකද්ද මේ ඇයි අපි ස්කන්ධ පහක් කියන්නේ කොයිද අපේ වේදේ? කො දැන් ඔය පිටුලගේ සංඥාස්කන්ධය. ඒ කියන්නේ පිටින් මේ සත්‍යය කියලා කියන්නේ මේ වගේ එකතුවක්. හරියට අපි හිතමුකෝ කම්පැනි දෙක තුනකින් බඩු ගෙනල්ලා ටයර් ගේනවා එක කම්පැනි එකකින්. සුක්කානම ගේනවා එක කම්පැනි එකකින්. බොඩි එක ගේනවා එක කම්පැනි එකකින්. මෙහෙම ගෙනල්ලා අපි වාහනයක් හැදුවොත් අපි කියන්නේ නැහනේ අරහෙන් ගෙනාවු ටයරුයි මෙහෙන් ගෙනාවු සුක්කානුමුයි අරහෙන් ගෙනාවු බොඩියයි දාලා වාහනයක් තියනවා කියලා. අපි කියන්නේ මොකක් කියලාද ඒකට? අපි ඒක වචනයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ තනි පදයක් පාවිච්චි කරනවා වාහනය කියලා. එතකොට ඒක ටයර් හැදුවේ මොන රටේද, සුක්කානම හැදුවේ මොන රටේද, ඒව අපිට වැඩක් නැහැ. මිනිස්සය කියන්නේ පිටින් ඔන්න ඔය එක්ලස් කරපු වාහනය වගේ. අපි මේ මිනිස්සයා කියලා ව්‍යවහාර කරන මේ සත්වයා ඇත්තම කියනවනම් හැදිලා තියෙන කම්පැනි පහක බඩු පහකින්. කම්පැනි කීයකද? කම්පැනි පහක බඩු පහකින්. ඕම නිකන් තේරුම් ගන්නකො. මොනවාද මේ කම්පැනි පහ? එක තමයි රූප කම්පැනිය, වේදනා කම්පැනි එක, සංඥා කම්පැනි, සංකාර කම්පැනි, විඥාන කම්පැනි. ඔය පහම ගෙනල්ලා ලංකාවේ කොයි හරි හොස්පිටල් එක එක්ලස් කරලා තමයි ඔය එළියට දාලා තියෙන්නේ. ඒකල ඒකට චැසි නම්බර් එකක් ගහලා නේද? එහෙම තියෙනවනේ උපැන්න සාතිකයට අංකයක් දාලා වාහනේට නමක් දීලා මිලක් නියම කරලා ඔන්න එළියට දාලා දැන් පාරේ දුවනවා. ටික කාලෙකින් මේක අබල දුබල තත්ත්වයටපත් වෙලා දැන් වාහන කැඩුනහම මොකද කරන්නේ? ඔන්න බලන්න. එන්ජින් එකේ ගන්න පුළුවන් පාර්ට්ස් ටික අරන් ඉතුරු ටික අරන් ගිහලා තලනවනේ.
අනිත් වගේ ওই පිංගුතුලගේ ඉතින් බලනවා ගන්න මොන හරි දෙයක් තියනවාද කියලා මුකුත් නැහැ. මැරිලා පැය 4ක් යන්න කලින් යන්තම් S2 අර පටක ටිකකුයි ඒ වගේ චුට්ටක් දෙන්න පුළුවන්. ගන්න පුළුවන් පාර්ට්ස් ටික ගත්තා. ඊට පස්සේ එක්කන් ගිහලා තැලුවා කනත්තකට. වහනක වෙනසක් නැති හැටිනේ. එතකොට අර එක්ලස් කරපු වාහනයක් තමයි ওই පිංගුතුලේ පදින්නේ. පැහැදිලිද මම කියන්නේ? අන්න ඒකයි කිව්වේ උපාදානයට හිත කරවු නැත්නම් අපි ගමුකෝ පංචස්කන්ධයක් කියලා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහක එක්ලස් කිරීමක් තමයි සත්වයා කියලා කියන්නේ. ඒකදී ඔබ තුල තියෙන්නේ ඔච්චරයි. ඔතනින් එහාට මේ ලෝකේ පණවන්න පුළුවන් දේවල් නැහැ. ලෝකේ යමක් තියෙනවා නම් ඒ ස්කන්ධ විතරමයි. මොනවද? රූප කියන එක ගන්න. රූප කියලා යම් ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. රූප කියලා මොනවද පේන්නේ? පිටින් අපි මේ වටපිට බලනකොට අපිට පේනවනේ ඕගලන්ට මොනවද පේන්නේ? මං කියනවා ඕගලන්ට පේන්නේ කලර්ස් ටිකක් විතර, වර්ණ ටිකක් විතර. ඇත්තද බොරුද බලන්න වටපිට. මගේ පිංගුතට දැන් මගේ දිහා බලනකොට පේන්නේ පාට ටිකක් විතර. ඇත්තම කතාව. හැඩයක් අරවමිය මුකුත් පේන්නේ නැහැ. පාට පිහිටලා තියෙන ආකාරයට අපි දැන් බලන්න කොහොමද පේන්නේ කියලා. මේ සුදු පාට ටික පේනවා. මේ මිටි මෙන්න මේ පාට පේන්නේ මොන වගේද? රූපවල. මොන වගේද? රූපවල තමයි පාට පේන්නේ. ඉතින් මේ ඔබට පේන්න තියෙන අපි ගමුකෝ මේ වටාත්ත. මේ වටාත්තේ ඔබට මේ පේන පාටත් ඇත්ත පාටම නෙමෙයි. මම මේක හැදිලා තියෙන දේවල් මෙහෙම කළා අපි ගමු අර ඔගොල්ලෝ කැරට් කපන්නේ. මෙහෙම එකකට තියලා මෙහෙම ගහලා ඒ වගේ එකක මේ වටාත්ත ගෑවොත් මේ පැත්තෙන් කුඩු වැටෙනවනේ චූටි කුඩු වලට වැටුණාට පස්සේ අර ලී කුඩු වගේ ඒ අන්තිම කුඩු ඩොට් එකක් අරගෙන බැලුවොත් අපි උදාහරණයක් විදිහට හිතමු මේක හොඳට තේරුම් ගන්න මේ සත්පුද්ගල සංඥාව කඩා ගන්න පුළුවන් තැන. ඒ එක ඩොට් එකක් හැදිලා තියෙන්නේ මොන වගින්ද කියලා බැලුවොත් පින්වත්නි ඒ එක ඩොට් එකක් හැදිලා තියෙන දේවල් තමයි රොයි පිංගුතුල ඉගෙනගෙන තියෙන සුද්ධාෂ්ටකේ නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකය. මේ ලෝකයේ ඇත්තටම මේ සත්පුද්ගල භාවයන් රූපයන් නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධාන කාරණා 4යි. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. මේවට කියනවා මහා භූත රූප කියලා. ඇයි මේවට මහා භූත රූප කියන්නේ? දැන් භූතය මොනවද කරන්නේ? භූතය එක එකව මවනවනේ. අර ඔයගලන්ට මතකයි ඇලඩින් සහ පුදුම පහන. ඒ භූතය මොකද කරේ? මැවීම් කරනවා. පඨවි කියන භූතය මවපු දේවල් තමයි මේ. ඔයගලන්ගේ දත් කියන්නේ කවුරු මවපු එකද? දෙයියෝ මවපු එකක් නෙවෙයි. පඨවි කියන භූතය මවපු එක. පිදුරු තලාගල කියන්නේ කවුරු මවපු එකද? පඨවි කියන භූතය. වැඩිපුර. මහවැලි ගඟ කියන කවුරු මවපු එකද? ආපෝ කියන භූතය. සුලී සුළඟ කියන එක කවුරු මවපු එකද එතකොට? වායෝ කියන භූතය. ගින්න කියන එක කවුරු මවපු එකද? තේජෝ කියන භූතය. මෙන්න මේ නිසා තමයි මේවට කියන්නේ මේවට නිකන් එක එක හැඩතල එක එක ඝනකම් එක එක ද්‍රව්‍ය එක එක විදියට මවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තියරි එකක් තියෙනවා. ඒ තියරි එක තමයි මේ පඨවි වෙනම ගත්තොත් දැන් පඨවි කියන එක මෙහෙම වෙන් කළොත් ආපෝ කියන එක වෙන් කළොත් තේජෝ කියන එක වෙන් කළොත් වායෝ කියන එක මෙහෙම හතරට වෙන් කළොත් ඇත්තටම පිංගන්දි වෙන් කරාට පස්සේ කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ අර රූප කලාපය මෙහෙම කොටස් හතරකට කපන්න බෑ. පඨවි කියන්නේ පින්වත්නි මේ ලෝකයේ පවතින එක ස්වභාවයක්. මිසක් දෙයක් නෙමෙයි. මේක මීට කලින් ওই පින්දුරට ඇහෙනව අඩුයි. පඨවි කියන්නේ ස්වභාවයක් මිසක් දෙයක් නෙමෙයි. මොන ස්වභාවයද? මේ ලෝකේ අපි සම්මතයෙන් කතා කරන තද ගතිය කියන ස්වභාවය. ඒකට කියනවා පඨවි කියලා. ගලන ගතියට කියනවා ආපෝ, හමන ගතියට කියනවා වායෝ, රස්නේ සීතල ගතියට කියනවා තේජෝ. ඔන්න ඔය ගති හතර එකට එකතු කළොත් දැන් අර ඔය පිටුදේට පාම් පිටි නිකන් මෙහෙම කුඩුනේ තියෙන්නේ. ඕකට වතුර දාලා අපි මෙහෙම කළොත් මොකක් හැදෙනවද? පාම් පිටි ගුලියක් හැදෙනවනේ. ආන්න ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මෙහෙම කරලා එක තැනකට එකතු කළොත් අන්න එතන හැදෙනවා පින්වත්නි මැටීරියල් එකක්. ඒකට කියන රූප කලාපය කියලා. මැටීරියල් කියන්නේ මෙහෙම අතින් අල්ලන්න පුළුවන්. අන්න ඒක කපන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම අන්තිම රූප කලාපය ආයි කපන්න බෑ.
නමුත් ඒ රූප කලාපයට තට්ටු කරන්න පුළුවන්. කියන්නේ පටවි කියන එක කපන්න අල්ලන්න කරන්න බෑ. රූප කලාපයට අපිට ගහන්න පුළුවන් පාරක්. පැහැදිලිද මම මේ කියන එක? හරි. එන්නේ ඒ වගේ චූටි. එතකොට ඒක කොච්චර පොඩිද? දැන් මම කොහොමද ලී කුඩු එක ඒ කුඩු එක ඩොට් එකකත් රූප කලාප කෝටියක් විතර තියෙන්න පුළුවන්. එතකොට මේ වටාත්ත කියන්නේ රූප කලාප කොච්චර එකතුවක්ද කියලා බලන්න. ඒ රූප කලාපයේ තියෙන යන්තම් කහපාටක් තමයි අර ගොඩාක් එකට එකතු වුණාට පස්සේ අපිට මේ ටිකක් තද කහපාටකට වගේ පේන්නේ. දැන් පැහැදිලිද? දැන් මේ මයික් එකේ තියෙන කළු පාටනේ. ඒතර මේ මයික් එකේ තියෙන අන්තිම රූප කලාපය අපි ගලවලා ගත්තොත් ඒකේ අපිට කළු කියලා එකක් හොයාගන්න සමහරක් විට නැති වෙයි. අපි ඒ රූප කලාප සන්තතියට සමූහයකට එකට එකතු වෙච්ච තැනට දාලා තියෙනවා ඩාර්ක් බ්ලැක් තද කළු. දැන් මේක අලු පාටට මේ ඒ වර්ණය අඩු වෙනකොට අපි කියන්නේ ඇෂ් කලර් නේ. ඒ කියන්නේ මේ අලු පාටයි කියනවා. කළු කියන්නේ එතකොට කියන්නේ කයන්න වෙනකොට අයන්න දාලා අලු කියනවා. ඒ අපි සම්මති හදාගත්ත දේවල්. දැන් තේරෙනවද? හා. පින්වත්නි අපිට මේ පේන්න තියෙන හැම එකක්ම අඟුරුතර මේ වටපිට බලන්න මේ පේන්න තියෙන හැම එකක්ම රූප කලාප වල එකතුවෙන් හැදිච්ච දේවල්. ඒ වගේ එක එක වර්ණ, එක එක ගන්ධ, දැන් මේ මයික් එක කවුරු හරි කෙනෙක් ලෙව කාලා බලලා වටාත්ත ලෙව කාලා බලලා මහ පොළොව ලෙව කාලා බැලුවොත් රසවල් තුනක්. එක එක රස. සුවඳ ඉඹල බැලුවොත් සුවඳවල් තුනක්. එක එක ගන්ධ. මේ තමයි රූප කියන දේවල් හැදිලා තියෙන මූලික ස්වභාවය. ඒ රූප ගොඩක් ඔබ ගාව තියෙනවද නැද්ද බලන්න. ඔය මෙහෙම බලන්න. මෙහෙම බැලුවාම මේ පේන්න තියෙන හැම එකක්ම ওই පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප කලාප එකතු වෙලා හැදිච්ච දේවල් තියෙනවා. පිටින් දැන් අපි ගත්තාම ඔතනදිත් ඔය පිටුතල බණ අහලා තියෙන නිසා මම මේ කියාගෙන යන්නේ නියපොත්ත ගන්නකො. දැන් නියපොත්ත කියන එක අපිට සාමාන්‍ය මෙහෙම නියපොත්ත ගලවලා ගත්තොත් නියපොත්තේ වැඩිපුර අපිට දැනෙන්නේ මොන ගතියද? හමන ගතියද? ප්‍රශ්න ගතියද? ගලන ගතියද? තද ගතියද? ඇයි දන්නවද එහෙම වෙලා තියෙන්නේ? නියපොත්තේ හැදිලා තියෙන රූප කලාපවල දැන් නියපොත්තේ තියෙනවා කියලා හිතනකො රූප කලාප 500ක් මේ 500ම සංයුති අරගෙන බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ 50 ඒ කියන්නේ මේ 25% දාන්න ඕනේ 25. වැඩිපුර නියපොත්තේ තියෙන රූප කලාපයේ අන්තිම එක අපි අරගෙන පරීක්ෂණයක් කරලා බැලුවොත් ඒ පරීක්ෂණයේදී අපිට අහුවෙන රිසල්ට් එක තමයි මේ නියපොත්තේ රූප කලාපයේ පඨවි ධාතුව 95ක් විතර තියෙනවා. වායෝ ආපෝ තේජෝ තුනම තියෙන 105යි කියලා. මම මේ as an example කියන්නේ මේ උදාහරණයක් විදිහට. අඩු වැඩි වීම දැන් මගේ නියපොත්තේ 95ක් තියලා ওই පිංගුතුලගේ නියපොත්තේ 70ක් තියෙන්නත් පුළුවන්. ඒකනේ නියකටර එක එක සයිස් වලට ගහන්නේ. ඇයි? නේල් කටර්ස් නේ දැන් මගේ නියපොතු චූටි නියකටර වලින් කපන්න බෑ. කපපු ගමන් නියකටරක් කඩලා යනවා. يعني ස්වභාවයෙන්ම මොකද වෙලා තියෙන්නේ? පටවි ගතිය වැඩි. ඒක එක එක්කෙනාගේ කර්මානුරූපීව නේද? දැන් බල්ලෙක්ගේ නියපොතු. ඒ වගේ 99.9ක් විතරම තියෙන පටවි ධාතුව. පැහැදිලිද දැන් මං කියන එක? හරි. ඔන්න ඔහොම තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා නේ මේක. ඔච්චර තේරුම් ගන්න පුළුවන්ද? ඔහොම කොටස් 20ක් ඔබ ගාව තියෙනවා. කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආදී වශයෙන් ගත්තාම මත්තලු උංගම් වෙනකම් පාලියෙන් කිව්වහම ඕක මතකයි. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිච්ඡා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුහං උදරියං කරේසං මත්තලුංග කියන මෙන්න මේ කොටස් 20ම කියන්නේ දත් ගත්තොත් තියෙන්නේ වැඩිපුර මොන ධාතුවද? ඒ කියන්නේ අනිත්‍යව නැද්ද? තියෙනවා. ඒව අනිවාර්යෙන් මේක ලෝ නීතිය තමයි. ඔය හතරෙන් එකක්වත් නැතුව රූප කලාපයක් නැහැ. මේ ලෝකේ යම් රූප කලාපයක් තියෙනවා නම් හැම රූප කලාපයකම ඔය හතරම තියෙනවා. ඔය හතරම එකතු වුණොත් තමයි අර මැටීරියල් එක හැදෙන්නේ. එහෙනම් පටවි නැතුව ආපෝ තේජෝ වායෝ විතරක් තියෙන රූප කලාප තියෙනවද? නෑ. එහෙම රූප කලාප නෑ. හතරම අනිවාර්යෙන් තියෙනවා. ඔන්න දැන් ඔන්න අපිට බලන්න අපේ රූපය ගැන තේරෙනවා. හරි? ඊළඟට ඔබ ගාව තව තියෙනවා පඨවි ධාතු අධික නෙමෙයි ආපෝ ධාතු අධික රූප කලාප ටිකකුත් 12ක් තියෙනවා. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලා සිංගානිකා ලසිකා මුත්තා.
පිත, සෙම, සැරව, දාඩිය, මූත්‍රා, ලේ. දැන් ලේ ගන්නකො. ලේ වල ඔබ මෙහෙම ලේ ටිකක් ඇල්ලුවොත් ලේ ඔබට අහුවෙන්නේ ඝනකමටද ගලන ගතියටද? ඒකෙන් ප්‍රූව් වෙන්නේ මොකද්ද? ඒකෙන් ඔප්පු වෙනවා ලේවල තියෙන ධාතු සංයුති අරගෙන රසායනාගාරයකට දාලා පරීක්ෂණයක් කරොත් නිසකවම ලේවල තියෙන ආපෝ ධාතුව වැඩි. ආපෝ ධාතුව සාමාන්‍යයෙන් ලේවල 100ට උදාහරණ. මේ උදාහරණ හොඳේ. මේ පටලව ගන්න එපා. මේක කාටවත් පේන්නේ නෑ. ආයි මේ මට තියා බුදු කෙනෙක් කිව්වොත් මිසක්. 70%ක් විතර ආපෝ ධාතුව තියෙන්න පුළුවන්. 30%ක් විතර දැන් ඇත්තටම ලේ ගත්තාම ලේවල 70%ක් මං ආපෝ ධාතුව කිව්වේ. දැන් අර කිව්වොත් මං 95%ක් තියෙන්න පුළුවන්. මේක 70%ක් කිව්වයි දන්නවද? ලේවල පටවි ධාතුව ටිකක් වැඩි. ඒකයි දැන් දාඩිය ගත්තාම දාඩිය වල ආපෝ ධාතුව 85-90ක් විතර තියෙන්න පුළුවන්. ඇයි? අපේ ඇඟේ තියෙනවා හිල්. හරිද? මේ හිල් වලින් නේද දාඩිය එළියට එන්නේ. එතකොට දාඩිය එන්න දාඩියට මේ හිල් වලින් එළියට එන්න පුළුවන්. ලේ වලට එන්න බෑ කියන්නේ නිකන්. ඒකෙන් ඔප්පු වෙනව මොකද්ද? ලේවල ආපෝ ධාතුවට වඩා පටවි ධාතුව චූට්ටක් ලේවල තියෙන ආපෝ ධාතුවත් දාඩිය වල තියෙන ආපෝ ධාතුවත් දෙකම ගත්තාම ලේවල තියෙන ආපෝ ධාතුව දාඩියට වඩා අඩුයි කියන එක අපිට ඔප්පු වෙනවා. ඇයි නැත්තම් දාඩියනවා වගේ මොන වෙන්න ඕනිද? ලේ එන්නත් ඕනේ. හැබැයි කැපුණොත් එතනින් ලේනවා. අන්න පැහැදිලිද? ඔහොම කොටස් 12ක් ඔබ ගාව තියෙනවා. ඊළඟට ඔබ ගාව තියෙනවා වායෝ ධාතු 6කුත්. වායෝ ධාතු 6ක් ඔබ දන්නෙත් නැහැ තියෙනවද කියලා. ඒකයි. මේ ධාතු කියන්නේ පින්වත්නි ධාතු කියන්නේ සත්පුද්ගල භාවයක් නැහැ කියන එක. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතු කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයිනේ වැඩ ඉන්නේ මොනවද? සත්පුද්ගල භාවයක් නැති ඇත්තම කියනවා නම් අපේම භාෂාවෙන් ඇට කැබලනේ ඔය. දැන් ඇට කෑලි වල හැබැයි මේ ධාතුන් වහන්සේලාට ඇට කෑලි ගුවා කියලා එහෙම එන්න එපා. ඒවා ධාතුන් වහන්සේලා. නමුත් සත්පුද්ගල භාවයක් නැති අස්තිනේ. අන්න ඒකයි ධාතු කියන්නේ. ඒ වගේ ඔය පිත ලේ අර වගේ මේ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කිසිම එකක සත්පුද්ගල භාවයක් නැහැ ධාතු ස්වභාවයක් මිසක්. පැහැදිලිද මේ? මේවා ඉතින් කියන්න ගත්තොත් පැය 75000ක් විතර බණ කියන්න පුළුවන්. මේ ඊළඟට යන්න. ඔබ ගාව තියෙනවා මේ උද්දංගම වාතය අදෝගම වාතය කියලා වායු කොටස් දෙකක්. උද්දංගම වාතයෙන් තමයි ඔය ඉක්කය උඩ පැත්තට එන ඒවා. මෙහෙම එකපාරට එන්නේ නේද? අන්න ඒවා එන්නේ මොන වගේද? උද්දංගම වාතයෙන් තමයි උඩ පැත්තට එවන්නේ. අදෝගම වාතයෙන් කරන්නේ යටට මෙහෙම පුෂ් කරවන ටික. ඔය වැසිකිලි කැසිකිලි කිරීම ආදී දේවල් වලදී යටට පුෂ් කරවන්නේ. දැන් වමනේ එහෙම එන්නේ උද්දංගම වාතයෙන්. මම උඩට එනවා එකක් තියෙනවා. මේ කවුද දන්නේ ඔය ස්විච් එක දාන්නේ නේ? එහෙම හේතුවට අනුරූපීව හට ගන්නවා. ඒවා තියෙනවා. කොයි හරි වමනේ ගොඩක් වගේ දැක්කොත් එක පාට අරයා මොකක් කරනවද? ටක් ගාලා වමනේ ටිකක් මෙහෙම කරලා එළියට දාලා දෙනවා. කුච්චිසය කොට්ටාසය කියලා තියෙනවා. බඩවැල් එළිය සහ බඩවැල් ඇතුලේ හැසිරෙන ධාතු. කියන්නේ බඩවැල් වලින් එළියේ ධාතු ටිකක් හැසිරෙනවා. බඩවැල් ඇතුලේ ධාතු කොට්ටාසයක් හැසිරීමේ ස්වභාවයක් තියෙන බව සිහිපත් කරලා තියෙනවා. ඊළඟට කියනවා අංගමංගානුසාරී වාතය කියලා. ඔය මේ අත්හොලවන්න පාවිච්චි වෙන්නේ අන්නේ වායෝ ධාතුව. පැහැදිලිද මම මේ කියන එක? අත්හොල්ලන්න. කර්මජව ඇති වෙන චිත්තජව ඇති වෙන වායෝ ධාතුවකින් තමයි මේ අතපය සැලවීම කියන එක सिद्ध කරවන්නේ. හරි? ඊළඟට ආස්වාස ප්‍රස්වාස. ඔබ තුල ඔය ක්‍රියාත්මක වෙන ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ධාතු කොටාසයක්. නෝම තමයි වායෝ ධාතු ටිකක් තියෙන්නේ. නිකන් මම මේ කියාගෙන යන්නේ. තේජෝ ධාතු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. සන්තාපන, ජිරාපන, පරිධාන, පාචක කියලා. ඔය පිංගුතුල කෑම කනවනේ. ඔය පිංගුතුල කන කෑම ඇතුලේදී මොකද දැන් අලියා දියුල් ගෙඩිය කෑවම අලියට මොකද වෙන්නේ? දියුල් කට්ට ඉතුරු වෙලා ගෙඩිය ඌෂ්ණෙට නැති වෙනවනේ ඇතුලේදී නේ. ඒස එළියට එන්නේ මොකක්ද? කට්ට විතරයි. දැන් මේ ඌෂ්ණය තම්බලා ක්‍රියාත්මක කරන මේ අවන් එකක් වගේ එකක් අලියගේ බඩේ හරි ඔයගලන්ගේ බඩේ තියනවද නැහැ? ඒක කරන්නේ කවුද? ඔබේ ඇතුලේ තියෙන අපිකදී ඔය කන දේවල් මෙහෙම අලු කරවන මේ තේජෝ ධාතු අධික දවන ස්වභාවයක්.
ආන්න ඒක එක ධාතුවක්. ඊළඟට ඔබ වයසට යවන්නේ. ඔබ ඔය අතපය දිරවන්නේ කවුද? තවනවනේ. අන්නේ දිරවන තව එකක් තියෙනවා. ඒකත් එක ධාතුවක්. මම නිකන් කියාගෙන යන්න. ඊළඟට ඔබට හිටපු ගමන් ඔය මේ උණ ගතියක් එහෙම එන්නේ. ආන්නේ උණ ගතිය එහෙම ඇඟෙන් පිට කරන රස්නය තව ධාතු කොටාසයක්. තව හිටපු කොයි ඇස් දැවිල්ල වගේ දැවිලි එන්නේ. ඒ දැවිල්ල ඇති කරවන්නෙත් කවුද? ආන්නේ දැවිල්ල ඇති කරවන්නෙත් ওই ධාතු. දැන් බලන්න පිටගනි අපි ඔබ තුල තියෙනවා දැන් මං කිව්වා පඨවි ධාතු අධික රූප කලාප ටිකක්, ආපෝ ධාතු අධික රූප කලාප ටිකක්, වායෝ ධාතු අධික රූප කලාප ටිකක්, තේජෝ ධාතු අධික රූප කලාප ටිකක්. ඔච්චරයි. ඔයින් එහා මොන හරි තියෙනවද බලන්න. වානේ බුදු කෙනෙක්ගේ වචන බුදු කෙනෙක්ව පිළිගන්න කියන්නේ ඒකයි. මේවා අධ්‍යයනය කරාම බුදු කෙනෙක්ව තේරෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දැකීද යාමයි මාව දයි. මේ බුදුහාමුදුරන් S දෙකෙන් දැක්ක කියලා පොක්කු සාතිරවත් අඳුර ගන්න බැරි වුණා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දැක්කොත් මාව දකින්න. ඔන්න දැන් ඔබ තුල තියෙන මේ සත්පුද්ගල භාවනවල දැන් ඔබේ ওই මුළු කයම ගත්තාම ඔය කයම මට කියන්න විවිධ ධාතුන්ගෙන් හටගත් ධාතු විකාරයක් මිසක් මහ විකෘතියක් මිසක් ඔබ කො හිතගෙන බලන් ඉන්නවනේ. හරි ආවනේ කය නම් මගේ නෙවෙයි වෙන්නේ නැති ඔය කිව්වේ. හැබැයි හිත මගේනේ. හරි හිතගෙන අපි පස්සේ කතා කරමු. කියන්නේ ඇත්තටම මේ කය දැන් මේ නියපොතු කියන එක මේ ඇඟිල්ල කියන එක කපලා මෙහෙම මේසුඩින් තිබ්බොත් ඒ ඇඟිල්ල මගේද නැත්නම් මගේ නෙමෙයිද එතනින් යන්නේ. එතකොට ඔබ ජීවත් වෙන්නේ අර ඇඟිල්ල තුලද මෙහෙද? මේ ඇඟිලි 10ම කපලා මේසුඩින් තිබ්බොත් මම ඔබට කියන ඔබේ අත් දෙක කපනවා මෙතනින්. කපලා බෙමට දානවා. දැන් ඔබ අතද ඔබද? භාගයක් අතේ භාගයක් ඔබේද? නෑ. අත පිට මම දනිස් දෙක කපලා කකුල් දෙක දැම්මත් ඉලෑට දෙක ගාවින් කපලා දැම්මත් මෙහෙම හතරට කපලා දැම්මත් මං හදිසියවත් අහනවා දැන් අර කැරට් ගානේ මැෂින් එකේ වටාත්ත නෙමෙයි ඔබව ගානවා. ලොකු කැරට් ගානේ මැෂින් එකක් කරන් ඔළුවෙන් අල්ලලා කකුල් දෙකෙන් ගානවා අන්තිම කෙස් ගා වෙනකම් මෙහෙම. දැන් ඔබ වැටෙන්නේ මොනවා වෙලාද? දැන් ඔබ කො මොන කුඩු කෑල්ලේද ඔබ ඉන්නේ? ඔබ මෙන්න ඔබ කියන්නේ රූපස්කන්ධයක් විතරයි. රූප ගොඩක් විතරයි. ඔබ එක පාට් එකක්. හැබැයි ඔබේ රූප ගොඩ සත්ව පුද්ගල භාවයෙන් තණ්හාවෙන් දෘෂ්ටියෙන් උපාදානය කරගෙන ඉන්නවා. කොයිසා උපාදානයක්ද කියනවා නම් කැරට් ගානකින් ගෑවත් අර කුඩු කෑල්ලකට හරි මම කියන්න ඔබට හිතෙනවා. එහෙම හිතුන්නේ නැද්ද අත්මදීනේ මම මේ ඔක්කොමනි කියලානේ අර ඔක්කොම බදා ගන්න තමයි දුවන්නේ. ටිකක්නේ සරලවම පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය ඕක තමයි තියරි එක. රූප ගොඩක් තියෙනවා. සත්පුද්ගල භාවයෙන් අපි රූපයට මොකක් වෙනවද? ඇලෙනවා. ඒතර ඔබට ඇලෙන්න තියෙන්නේ ඔබ ඇලෙනවා නම් යම් රූපයකට ඒ රූපය රූපස්කන්ධයක්. හැබැයි ඔබට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. දැන් මොකද? එතකොට කොහොමද ආමුදුරනේ දැන් මේ රූප උපාදානස්කන්ධය මිදෙන්නේ? මම මේ කියපේ කල්පනා කරන්නේ. කල්පනා කරනකොට වින්ගත්තේ හිමින් සැරේ එක පාට නම් තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මාස 8-9ක් කල්පනා කරන්න. 10 11 ඉඳලා අවුරුද්දක් දෙකක් කල්පනා කරනකොට ටක්කෙටම තේරෙන ඔන්න වචනේ. ටක්කෙටම තේරෙනවා. රූප මිසක්. රොප්පණිය වෙන රූප මිසක්. නිතර විකෘතියටපත් වෙන රූප කලාප මිසක්. සත්ව පුද්ගල භාවයක් නම් පණවන්නට බෑ කියලා. දැන් මොකද වෙන්නේ? අන්න රූපයට තියෙන තෘෂ්ණාව ඇති වෙනවද නැති වෙනවද? මම මගේ කියලා ඔය ආදරෙන් ඔය ඔරලෝසු දාලා තැල්ලි බැඳලා දැන් එහෙම පොඩි සලකිල්ලක් කරනවනේ. ඩයි ගාලා ඔය මාස් දාලා පරිස්සම් කරලා නේල් පොලිෂ් ගාලා අයිබ්‍රෝස් ගාලා ලේයර්ස් කපලා කන් විදලා ඔය ආදරෙන් පෝෂණය කරන තාමත් මේන්ටේන් කරන්න දඟලන රූපය පිළිබඳව තෘෂ්ණාව නැති වෙනවා. තේරෙනවද මේ කියන එක?
ඇයි රූපයට කලකිරෙනවා? සත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය. දැන් මට මතකයි ඊයේ පෙරේද අපේ ඔය සිල් මෑණිවරු ටික භාවනා කරලා කමටහන් දුන්නා. මට කියනවා සාබීනී කළෝ දිට්ඨි විසුද්ධිය සඳහා භාවනාවන් කරගෙන ගිය කාලේ ස්වාමීන් වහන්සේ මේ රූප පිළිබඳව තේරුම් ගත්තට පස්සේ අපි ඇවිදිනකොටත් අපිට දැනෙන්නේ මේ දැන් එක්කෙනෙක් මෙහෙම යනකොට හොල්මනක් යනවා වගේ පේනවා. ඇයි දෙයියනේ සත්වයක් පුද්ගලියෙක් නැත්තම් මොකද්ද මේ වෙන්නේ? ඒක තේරුම් ගන්න ඒගොල්ලෝ තාම පොඩි වැඩි. හැබැයි රූපයේ සත්ව පුද්ගල භාවයක් නැති හරියටම මගේ රත්තරන් ඔබ අර පොඩි කාරේ ක්ලේ සෙල්ලම් කරලා තියෙනවද ක්ලේ? ඔබ හිතන්නේ ඇට කට්ටක් හිටෝලා ස්කෙල්ටන් එකක් තියලා අර ක්ලේ වලින් මෙහෙම ගහගෙන ගියොත් ඒ ක්ලේ කියන්නේ අර ඇට කට්ට වහපු මැටි ගොඩක් මිසක් ඒකේ සත්පුද්ගල භාවයක් නෙවෙයි. ඔබේ ඔය රූපයත් ඔය ඇට කට්ට වහලා තියෙන ගොම ගුලි ගැහුවා වගේ ගහලා තියෙන රූප ගුලි විතරයි. ඔය ගුලි වැටෙන්න පුළුවන්. හරි අයන් එකක් තියාගෙන බලන්න. අද ගෙදර ගිහිල්ලා නිකමට මං කියනවා try කරන්න. එපා හොඳේ. තියලා ගත්තොත් ඒකාන්තයෙන් මේ මස් ගුලිය ගැලවිලා එනවා. ඇයි? ගහලා තියෙන එක. ඔබට අයිත් එකක් නෙමෙයි ගහලා තියෙන එක. හයියෙන් බල්ලෙක් ඇවිල්ලා මෙහෙම කළා අල්ලලා ගත්තත් මස් ගුලිය ගැලවිලා එනවා. ඇක්සිඩන්ට් එකක් වුණත් මස් ගුලි ගැලවිලා යනවා. පලන් ඉද්දි ගැලවිලා යන්නේ. ඇස් බෝල එළියට පයින්නවා මෙහෙම. සපින්ගදී මේ රූපය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන්ද බැරිද? බැහැ. ඔන්න විදර්ශනා. දැන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය හඳුනා ගැනීමේදී අපි දැනගන්න ඕනේ ඇයි අපි මේක තේරුම් ගන්න. ඒකයි මම මේ කිව්වේ. අපිට තියෙනවා රූප ගොඩක්. අපි ගා. ඒ රූප ගොඩ අපිට උපාදානීය වෙන නිසා, ඒ කියන්නේ අපිට අපේ රූප වගේම බාහිර අන්තෝ ජට බහි ජට. අපේ රූපත් උපාදානීය වෙනවා, බාහිර රූපත් උපාදානීය වෙනවා. ඒ නිසා ඒවට කියනවා රූපය උපාදානියට ගෝචර නිසා දැන් හැම රූපයක්ම උපාදානස්කන්ධ. හැම රූපයක්ම උපාදානීය වෙනසුළුයි. හැබැයි වේදනා සංඥා සංකාර වලට යද්දී මේ හැම එකක්ම කියන්න බෑ. උපාදානීය නොවන වේදනා සංඥා සංකාර විඥානත් වෙනවා. මොනවද? මාර්ගසිත. මාර්ගඵල කියන ඒවා. දැන් සෝවාන් ඵලය කියන සිතත් ඒකේ යෙදෙන වේදනා සංඥා සංකාරත් උපාදානීය වෙන්නේ නැහැ කාටවත්. ලෝකෝත්තර දේවල් උපාදානීය වෙන්නේ. ලෞකිකව පවතින දේවල් උපාදානීය වෙන්න පුළුවන්. එතකොට රූපය කියන එක ලෝකෝත්තරය වෙන්නේ නැහැ. කොයිම් වෙලකට රූපය කියන එක අනිවාර්යයෙන්ම මේ කාමාවචර භූමි වල තියෙන දේවල්. ඉතින් ඒ නිසා ඒ වගේ උපාදානීය කියන එක තියෙනවා. දැන් බලන්න මගේ පින්වතුල්ලා රූප පිළිබඳව මේ විදිහට තේරුම් අරගෙන මගේ කන්ට්‍රෝල් එකක් නැතිව හැදෙන, මගේ පාලනයකින් තොරව හැදෙන මේ රූපයත් එක්ක මං ඔට්ටු වෙලා වැඩක් නැහැ කියලා දැනගෙන රූපය පිළිබඳව ආසාව අතාරිනකොට ඔබට ආයිත් රූප උපාදානීය වෙන්නේ. ඔබ මේ බලෙන් දඟලනවා නෙමෙයි. හරිද? ආයි මේ වගේ රූපේ ඔන්න ඔබ මරණ වෙලාවේ කවුරු හරි කෙනෙක් ඔබට ඇවිල්ලා අහනවා මේ මොකෝ ආයි මනුස්ස ජීවිතයකට යන්න? ඔබ අම්මේ පා කිය දැන් ওই පිංගුතුල එහෙම හිතන් හිටියට දැන් මරනකොට කොහොම හරි එල්ලෙන්න තමයි හොයන්නේ තනකොළ ගහක්. අතනදී අනිවාර්යයෙන්ම පිංගුතුනි ඔබට පුළුවන් නිහඬව ඉන්න. දැන් මේ බලන්න උදාහරණයක්. දැන් ඔබට හිතෙනවා නම් මම දැන් මරණයට ලෑස්ති අරකයි මේකයි කියලා මම සරල ප්‍රශ්නයක් අහන්න. හැමදේම අහන එක. මේ ගෙදර ඉද්දී දැන් ඔබ තනියෙන් කාමරයක ඉන්නවා කියලා එහා කාමරේ කට්ටි ඉන්නවා මෙහා කාමරේ කට්ටි ඉන්නවා. ලොකු හබරලෙක් වගේ එකෙක් ඇඳට වැටිලා, ඒ කියන්නේ තෙල් කරවලෙක් වගේ තුන් පාරක් විතර දෂ්ට කරනවා. එක පාරක් නෙමෙයි. හොත්තට කනවා හිතේ හැටියට. දැන් ඔබට තාම මුකුත් උනේ නැහැ. දැන් ඔන්න කාලා හබරලේ මෙහෙන් පැත්තටලා ඉන්නවා. ඔබ දැන් මොකද කරන්නේ? එහා පැත්තේ කාමරෙත් කට්ටි ඉන්නවා මෙහා පැත්තේ ඔබ මොකද කරන්නේ? කියන්නේ බේරියන් දෙනවා නේද මුළු ගේම හෙල්ලෙන්න? මොකද්ද කියන්නේ? මාව ණයෙක් කෑවෝ බේර ගනියෝ. ඔන්න ඕක තමයි කියන්නේ. මොකද්ද කියන්නේ? බේර ගන්න මාව ණයෙක් කෑවා. මේ බේර ගන්න කියන්නේ මොකක් බේර ගන්නද කියන්නේ? මාගේ රූපය වැටෙයි කියලා අපි දන්නවා. හරිද? රූපය වැටෙන්න දෙන්නේ නැතුව රූපයට තෘෂ්ණාවක් තියන් ඉන්න නිසා රූපය නොවැටි බිඳගෙන වැටෙන්න දෙන්නේ නැතුව පරිපාලනය කිරීමේ උමනාවක් අපිට තියෙනවා.
පෘථග්ජනයට තියෙනවා. පැහැදිලිද? රහතන් වහන්සේට එහෙම නෑ. අනික රහතන් වහන්සේ නමගේ සර්පෙක් වැටෙනවා ඇඟට. අහලා තියෙනවානේ. ඊට පස්සේ බැලුවා සර්පයා උග්‍ර විසයි. බුදු අම්මෝ බේරගනියෝ කිව්වේ නැහැ. අයිතුම් මාව ඉක්මනට ගිහලා එළියෙන් තියන්න කිව්වා. ඇයි? ටික වෙලාවකින් විස නැගලා පුපුරනකොට මගේ ඇඟේ තියෙන ලේ ඇට කෑලි වැදිලා අනිත් ස්වාමීන් වහන්සේලාගේ භාවනාවට බාධා වෙයි කියලා මාව ඉක්මනට ගිහලා එළියෙන් තියන්න කිව්වා. අන්න රහතන් වහන්සේලා. ඒ මොකද්ද කියන්නේ නිර්භීත බව? ඒක මන්ද මානසික බවක් නෙමෙයි. එහෙම මන්ද මානසික නිර්භීත බවක් ඕනේ. සාමාන්‍යයෙන් ඔය දැන් කෙලතුළු පුද්ගලයෙක්ට පොඩි ළමයෙක් සර්පෙක් දැක්කම දුවනවද අල්ලනවද? අල්ලනවන්නේ ඒ රහත් බව නෙමෙයි ඒ නොදන්නාකම. ඒ අඥානකම. රහතන් වහන්සේ එහෙම අත දාන්නේ නැත්තේ රූපය පිළිබඳව වූ තෘෂ්ණාව ආයිත් මේ රූපය මේන්ටේන් කරන්නත් වෙන්නේ. ඔන්න ඒ අතෑරීම තමයි ඔබ රහත් භාවයේ දක්වා ගෙනියන්නේ. එතකොට ඒක ඔබ හිතන්න එපා රහත් වුණාම අතහරිනවා කියලා. ඔබ අතහැරියාමයි රහත් වෙන්නේ. ඔබට හිතෙන්න පුළුවන් අනේ ඉතින් ආවද අපි තාම පෘථග්ජනයි. ඔන්න ඒ රහත් වෙනකම්ම බේරගනියු කියලා කෑ ගහනවනේ කියලා. මං කියන්නේ කෑ ගහන්න. හැබැයි යම් කෙනෙක් මේ රූපය පිළිබඳව මේ ආකාරයෙන් දැකලා මේ රූපය අතහැරියොත් ඒ අතහැරන වෙලාවට ඒ බොහෝ අය මාර්ගඵල අවබෝධ කරගෙන තියෙනවා සසර. මේ ජීවිතේ බැරි වුණොත් සංසාර ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ප්‍රඥාව මෝරණීය වෙලා අනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබලා ධර්මයේ කන වැකිලා විදර්ශනා භාවනා වඩලා නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔබ රූපයට තෘෂ්ණාවක් තියනවද එතකොට නැද්ද? තියෙනවා නේද? ඔය පිඟුතුල කොයි කෙස් ගස් වයසට යන්න පටන් ගත්තී නිකම් පපුවෙන් භාගයක් පිච්චෙනවා වගේ නේ පළවෙනි කෙස් ගහ ආපු දවසේ මතකද සුදු පාට. දැන් වැඩක් නැහැ කියලා දන්නවා මෙහෙන් එකක් ගාද්දි අරෙන් 60ක් විතර මතුවෙනවා. දැන් ඔන්න ඒ කොහොමත් එකයිද කියලා ඉන්නවා ඉතින්. දැන් අර මැදි වයස කට්ටිය තාමත් ඕක ඉතින් ගාගෙන යනවා. ඒගොල්ලන්ට ටික කාලෙකින් තේරෙනවා. ඒක වැඩක් නෑ ගෑවට වයසට යන එක නවත්තන්න බෑ. මෙහෙමයි කියලා. ඒකෙදි මේ තමයි රූපේ හැටි. අන්න ඒකයි කිව්වේ නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තිති වදාමි. මේ ලෝකේ පණ්ඩිතකේ බුදුවරු යම් දෙයක් නැතයි කියලා කිව්වනම් මාත් ඒ දේවල් නැතයි කියලා කියනවා. බුදුරණවහන්සේ කියලා මහණෙනි නিত্য වූ ස්ථීර වූ පවතින ආස්වාද සහිත වූ ඒ කියන්නේ ආස්වාදය කම්ප්ලීට්ලි සම්පූර්ණයෙන්ම පවතින රූපයක් නම් ලෝකේ නෑ. ඒක මං විතරක් නෙමෙයි හැම බුදුවරයෙන්ම කියලා තියෙනවා. බලද්දි කතාවේ ඇත්තද නැත්තද? දැන් මම මේ බණිකුවා කියලා මාව වයසට යන්නේ නැද්ද? යනවා. කවුද වයසට නොයන්නේ? බල්ලෝ පූසෝ වයසට යන්නේ නැද්ද? යනවා. එහෙනම් මේක රූපම් භික්කවේ ලෝකේ ලෝක ධම්ම. රූපය කියන්නේ ලෝකේ ලෝක ධර්මතාවය. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි දිරණ එක. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි වියකෙන එක. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි නැති වෙන එක. අන්න රූපය පිළිබඳව තියෙන උපාදානිය මොකක් වෙනවද දැන්? ටිකින් ටික. නැති කරගන්න පුළුවන්ද බැරිද? මොකක්ද එහෙනම් දැන් කරන්න ඕනේ? අර කියන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒවා හොයලා ඒ රූප කලාප දැනගෙන ඒ රූප කලාප වල නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය භාවයෙන් යුක්තයි කියලා දැනගෙන රූපය පිළිබඳව අවබෝධයකට එන්න ඕනේ. ඒකයි. මොකද්ද කරන්න ඕනේ? රූපය පිළිබඳව එකපාරට අතහැරීමකට නෙමෙයි යන්න ඕනේ. රූපය පිළිබඳව අවබෝධයකට එන්න. ඔබට රූපය පිළිබඳව අවබෝධ වෙනකොට ඔබ රූපයට කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති. කලකිරුණොත් ඇලෙන්නේ නැහැ. නොඇලෙයි. විරජ්ජං විමුච්ඡති. නොඇලුනේ මිදෙයි. කොහින්ද මිදෙන්නේ? රූපයෙන් මිදෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ද රූපේපා කියලා භාවනා කරොත් ඊළඟ පාර කොයි උපදිනවද? රූපේ නැති බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හිත පවතින කය නැති. සිත මිස කය නැති බඹලව කියලා අහලා නැද්ද? ආන්න ඒවා තියෙනවා. සිත පවතිනවා කය නැහැ. එතකොට නිවන් දැකලාද? නෑ. తాවකාලික ටෙම්පරි ද රූපේ පායපා කියලානේ භාවනා කළේ. රූපේ පායපා කියලා භාවනා කරපු නිසා රූපේ පා කියලා විදර්ශනා වඩපු නිසා ඊළඟ පාරට රූපයක් දෙන්නේ.
හිත එපායි. දැන් රූපය ඕනේ හිත එපා කිව්වොත්. ඊළඟ පාර ගිහලා කය මිස සිත නැති. බඹලෝ කීපයකුත් තියෙනවා. එතකොට දැන් මොකද කරන්න ඕනේ? දෙකම එපා කියන්න ඕනේ. නාම රූප කියන දෙකම එපා කිව්වොත් මොකක් වෙනවද? එතකොට කිසි දෙකම හටගන්නේ නැහැ. දැන් තේරෙනවද කතාව? දැන් ඔන්න රූපය ගැන කතා කළා. රූපය තමයි රූපස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා පින්වත්නි අයිති වෙන්නේ සිත කියන එකට. විඥාන කියන්නේ ඔතනදී හිතට. වේදනා සංඥා සංකාර කියන එකේ වේදනා කියන්නේ චෛතසිකයක්. සංඥා කියන්නේ චෛතසිකයක්. සංකාර කියන්නේ චෛතසික 50ක්. එතකොට සිතත් චෛතසික 52ක් තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඇතුළත් වෙලා තියෙන්නේ. අපි විදර්ශනා කිරීමේ පහසුව පිණිස මේ භාවනාවට පහසු වීම පිණිස චෛතසික වෙනම ගන්නෙ නැතුව කෙලින්ම හිත ගාන්නටම දාලා හිතත් එක්කම gediya පිටින්ම ගන්නවා. කියන්නේ දැන් පිටින් හිත ඇත්තටම හිත කීයක් තියෙනවද? එක හිතයි. එක හිතයි ඒකට වැටෙන චෛතසික මිශ්‍රණයට අනුව තමයි හිත ඒ හැඩතල ගන්නෙ. කර්මඵල පිළිබඳව විශ්වාසී තියෙන ප්‍රඥා චෛතසිකයේ යෙදුනොත් ඒ සිත ඥාන සංප්‍රයුක්තයි. ප්‍රඥා චෛතසිකයේ නොයෙදුනොත් ඒක ඥාන විප්‍රයුක්තයි. එතකොට ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත භාවී තීරණය කළේ සිත නෙමෙයි චෛතසිකය මිසක්. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ නිසා චෛතසිකත් අපි විදර්ශනාවේදී හිත ගන්නටම දාලා ගන්නම විදර්ශනාවේ පහසුව පිණිස ඔය පිංගුතුලේ රූපය ගැන කල්පනා කරා වගේම පිංගුනේ අපිට හිත ගැනත් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. නමුත් ඒ ගැන කතා කරන්න ගියොත් ලොකු මාතෘකාවක්. නේ. ඒකාන්තම වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඊළඟ ධර්මදේශනාවේදී වගේ කියලා දෙන්නම්. දැනට මගේ පිංගුතුල්ලා මේක මේ ස්ටෙප් බයි ස්ටෙප් පියවරෙන් පියවර යන්න ඕනි ගමනක් නිසා රූපය පිළිබඳව විදර්ශනාව කරන්න පටන් ගන්න. රූපය පිළිබඳව භාවනාව ඔබ කරද්දී ඔබට රූපය පිළිබඳව ඇති වෙන කලකිරීම, රූපයෙන් මිදෙන්න ඕනි කියන සංඥාව, රූපයෙන් ගැලවෙන්න ඕනි කියන සංඥාව මේවත් එක්ක පින්ගන්නේ ඔබට ආයිත් අවස්ථාවක් උදා වෙනවා සිත පිළිබඳව තේරුම් ගන්න. සිත කියන්නේ හරිම අපූර්ව ධර්මතාවයක්. නිකන් කෙටියෙන් පැහැදිලි කරන්න ඔබේ මේ කය තියෙනවනේ. මේ කය කියන එක පරිපාලනය කරන එන්ජින් එක තමයි හිත. අර එක්ලස් කරපු වාහනේ මං කියන්නේ පාර්ට්ස් ගෙනල්ලා එක්ලස් කරලා තියෙන කියලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ වගේ එක්ලස් කරපු වාහනේ බොඩි එක තියෙනවා. හැබැයි ඕක දුවනවද? දුවන්න මොනවා ඕනේද? එන්ජින් එකයි පෙට්‍රෝලුයි ඕනේ. හරි. එන්ජින් එක තමයි හිත. යම් වෙලාවක ඔය කයේ තියෙන ඔය හිත කියන ස්වභාවය නැති වුණොත් කියන්නේ හිතත් හට ගන්න ස්වභාවයක් තියෙනවා මේ. හිත කියන්නේ ඔබ මතක තියාගන්න ඔබේ ඇඟ ඇතුලේ තියෙන ෆ්ලෑෂර් එකක් නෙමෙයි හොම වෙවි රේඩාර් එක වගේ තියෙන. සිත කියලා ස්වභාවයක් තියෙනවා ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඔය හිත හටගන්නේ කොයිද වැඩිපුර? හිත හටගන්නේ වෙන්නේ ඇත්තට මේ හෘද කෝෂය කියන එක නැත්තම් හදවත කියන එකේ තියෙනවා අඩපතක් පමණ ලේ ධාතුවක් මෙහෙම නිතරම රැඳෙන තැනක්. අපි හිතමුකෝ හදවතේ තියෙනවා මේ වගේ මෙහෙම පොයින්ට් එකක්. මෙතන නිතරම ලේ රැඳිලා තියෙනවා. ලේ පම්ප් වෙවි යනකොටත් ලේ කොතන රැඳිලා තියෙනවද? මෙතන රැඳිලා තියෙනවා. ඔය භවංගගත වීමකදී නැත්තම් මූලික අවස්ථාවේ සිත පවතිනකොට ඔය අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි මේ සිත කියන මූලික ස්වභාවය පවතින්නේ. ඔහොම දැන් මෙතන හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. මොනවා හරි මතක් කරලා දෙනවා නිරුද්ධ වෙනවා. මතක් කරලා දෙනවා නිරුද්ධ වෙනවා. මතක් කරලා දෙනවා නිරුද්ධ වෙනවා. ඔය ඉන්න ගම මෙයාට පුළුවන් මේ චක්සු ප්‍රසාදවල, සෝත ප්‍රසාදවල, ගාන ප්‍රසාදවල, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදවල කියන මේ වගේ මෙතනින් නැති වෙලා ඒ තැන්වල හට ගන්නත් පුළුවන්. ඇහැට රූපයක් පෙද්දි මොකද වෙන්නේ බලන්න. ඔන්න ඇහැ ඉස්සරහට රූපයක් එනවා. ඇහැ ඉස්සරහට එන රූපය ආවට පස්සේ ඒ රූපයේ තියෙන වර්ණ සටහනක් තියෙනවනේ. වර්ණයනේ අපිට පේන්නේ. වර්ණ සටහන ඇවිල්ලා වදිනෝ කොයිද? ඔය පින්වතුන්ලගේ තියෙන චක්සු ප්‍රසාදයේ වදිනෝ.
ඒ කියන්නේ මේ වර්ණ සටහන ඇවිල්ලා වදිනවා කියන්නේ මගේ රත්තරන් පිඟන්නේ ෆුල් ඩෝසරයක් හැප්පෙනවා වගේ එන්නේ නැහැ. ඒක හරිම සියුමැලි ඇහැට දැනෙන්නේ නැති පුළුම් පොදක් එක ගැටෙනවා වගේ කියලා හිතිය. හැබැයි දැන් ඉරේලිය වගේ දිහා බැලුවොත් ඉරේලිය තියෙන රස්න මේ කලර් එක වැඩි නිසා තේජෝ ධාතුව වැඩි නිසා අපිට ඉරේලිය දිහා එහෙම එකපාරට මෙහෙම බලන්න බෑ. මොකද ඒ වර්ණය සැර වැඩි ඇවිල්ලා කෙලිම ප්‍රසාදයේ වදිනකොට අපිව මෙහෙම වෙනවනේ. එහෙම වෙන්නේ ඇයි අපේ ප්‍රසාදයට අරක බර වැඩි. ඒ නිසා අපිට ඕනනම් පොඩි ලෙන්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. අර ග්ලාස් එකට ඇවිල්ලා කව වෙලා ඇතුළට එන. සේෆ්ටි ලෙන්ස් තියෙනවනේ ඔය කම්පියුටර් ඉස්සරහා ඉන්න අයට. ඇයි කම්පියුටර් ඉස්සරහා ඉන්න අයට කණ්ණාඩි දාන්න කියලා තියෙන්නේ? අර පරිගණකයේ හරහා එන අනවශ්‍ය කලර් එක අනවශ්‍ය වර්ණය ඇහැට බාධා කරයි, ඇහැ රිදවයි, මේ ඇහි තියෙන ජෙල් ඔක්කොම විනාශ කරයි කියන එකෙන් තමයි කණ්ණාඩියක් යූස් කරන්න කියලා කියන්නේ. ඔන්න ඔය වගේ ඇහැ ඉස්සරහට චක්සු ප්‍රසාදයට රූපයක් ආවට පස්සේ ක්‍රමානුකූලව භවංග චලන භවංග උපච්ඡේද ආදී ඇති වෙලා මේ මෙතන ඇති වෙනවා හරි සපුරුසිත පංචද්වාර කියලා එකක්. ඒ කියන්නේ මෙහෙම කළා චක්සු විඥානීය පැත්ත චක්කු ප්‍රසාදයේ පැත්තටම හැරෙනවා. හැරිලා මෙතන හිත නිරුද්ධ වෙලා කෙලින්ම හට ගන්නව කොතනද? දූරං ගමන් ඒක තරං අසරීරං ගෝහසේ. කොහොමද පිංගනි මෙතන නිරුද්ධ වෙලා අතන එකපාරට එහෙම දඩස් ගාලා හටගන්නේ? ප්‍රශ්න නැද්ද? මෙතන නිරුද්ධ වෙලා අතන කොහොමද හටගන්නේ? ඒකට කියනවා චිත්ත නියාමය කියලා. ලෝකේ පවතින ධර්මතා ස්වභාවයක්, ලෝකේ පවතින සත්‍යයක්, ලෝකේ පවතින නීතියක්, ලෝකේ පවතින රියැලිටි එකක්. මොකද චිත්ත නියාම. ඒ චිත්ත නියාමයට අනුව තමයි මෙයා මෙතනින් නැති වෙලා අතන හටගෙන ආයිත් නිරුද්ධ වෙලා මෙතනම හටගන්නේ. අතනින් ගත් එකත් අරගෙන මෙතනින් ජවන් කීපයක් ඇති කරලා කර්මයක් රැස් කරලා විපාකයක් සකස් කරවලා මේ සිත නිරුද්ධ වෙලා යනවා. ඔන්න බලන්න මේවා දැනගන්න කොච්චර දේවල් තියෙනවද කියලා නේ පින්වත්නි. ඕවා දන්නේ නැතුව මරුණොත් එහෙම අපරාධ. ඕව ඇත්තමයි. ඒවා දැනගන්න. ඒවා දන්නේ නැතුව මලොත් එහෙම වැඩක් නැහැ. අපි නම් ඉන්නේ බොරුවට පාංශ කුඩ දෙන. ඇවිල්ලා කියලා යනවා මේ පින්වතුල්ලා ඔය හිටියට චිත්ත වීතියක්වත් දන්නේ නැහැ කියලා. අපි බොරුවට පාංශ කුඩ දුන්නා නිවන් දකින්න බෑ කියලා කියනවාමයි. එනිසා මේව මතක තියාගන්න. මං හිතගෙන වෙන ධර්මදේශනාවකදී පැහැදිලි කරලා දෙන්නම් ටිකක් දීර්ඝ වශයෙන්. දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ධර්මදේශනාව අවසන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. රාගක්ඛයෝ නිබ්බානං